අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ SLFRS 15 Revenue from Contracts with Customers. ස්ටෑන්ඩඩ් එකේ ප්‍රධාන අරමුණ තමයි Revenue Recognition. එහෙම නැත්නම් ආදායම් හඳුනා ගැනීමේදී nature එක. ඒ ආදායමේ ස්වරූපය, වර්ගය හඳුනා ගැනීම. amount එක. නිවැරදි ආදායම් අගය ගණන්ගත කිරීම. accurate timing of revenue recognition. නිවැරදි කාලයට අනුව නිවැරදි අවස්ථාවේ ආදායම හඳුනා ගැනීම. uncertainty of revenue recognition. ආදායම හඳුනා ගැනීමේදී ඇතිවන අවිනිශ්චිතතාවන් ඉවත් කිරීම තමයි මේ ස්ටෑන්ඩඩ් එකේ ප්‍රධාන අරමුණ වෙන්නේ. SLFRS 15 කොන්ට්‍රැක්ට් එකකට එළඹෙන්න නම් කස්ටමර් කෙනෙක් සමග පමණයි කොන්ට්‍රැක්ට් එකට එළඹෙන්න ඕනේ. නැත්තම් මේ ස්ටෑන්ඩඩ් එක ඇප්ලයි වෙන්නේ නැහැ. බොහෝ අවස්ථාවලදී අපිට මේ කස්ටමර් සහ කොලැබොරේටිං පාර්ටි උදාහරණයක් විදිහට ගත්තොත් mutual development projects යම්කිසි අරමුණක් සඳහා එක්රැස් වූ පාර්ටිස් මේ කස්ටමර් කෙනෙක්ගෙන් වෙන් කරගන්න අමාරු වෙනවා. කියන්නේ කොලැබොරේටිං පාර්ටි එකක් කස්ටමර් කෙනෙක් වෙන්නේ නැහැ. ඒ නිසා ඔයාලා සැලකිලිමත් වෙන්න ඕනේ කස්ටමර් කෙනෙක් සමගද මේ කොන්ට්‍රැක්ට් එක එළඹෙන්නේ කියලා තීරණය කරන්න. දැන් මේ ස්ටෑන්ඩඩ් එකට උදාහරණ කතා කළොත් අපි උදාහරණ ගත්තොත් කම්පියුටර් පැකේජ් එකක් මිලට ගත්තම නොමිලේ ෆ්‍රී හෙඩ්සෙට් එකක් ලැබෙනවා. එහෙමත් නැත්නම් කාර් එකක් පර්චේස් කරාම ෆ්‍රී සර්විසස් ලැබෙනවා. කලින් ස්ටෑන්ඩඩ් එකට අනුව අපි මේ ෆ්‍රී ඇසෙට්ස් සර්විසස් රෙවෙනියු රෙකග්නිෂන් එකට අදාළ කරගත්තේ නැහැ. නමුත් එහි පිරිවැය cost of sales වල අන්තර්ගත වෙනවා. මෙන්න මේ නිසා accounts වලට ඇතිවන impact එක අවම කරන්න තමයි mainly මේ standard එක implement කරලා තියෙන්නේ. මේ standard එකෙන් කතා කරන්නේ customer කෙනෙක් සමග එළඹෙන contract කිවිසුම් ගැන mainly. ඊළඟට අපි revenue recognition එකේ ප්‍රධාන එලිමන්ට් එකක් වන 5 step model එක කතා කරමු. මුලින්ම අපි කස්ටමර් කෙනෙක් සමග ඇති කරගන්න ඕනේ ගිවිසුම හඳුනා ගන්න ඕනේ. කොන්ට්‍රැක්ට් එක හඳුනා ගන්න ඕනේ. ඊළඟට කොන්ට්‍රැක්ට් එකේ performance obligation කියන්නේ එකඟ goods or services නැත්නම් ක්‍රියාකාරකම් හඳුනා ගන්න ඕනේ. උදාහරණයක් විදිහට ගත්තොත් අපි කාර් එකක් විකුණනවා කස්ටමර් කෙනෙකුට. මෙහිදී අපි performance obligation විදිහට හඳුනා ගන්න ඕනේ. අපි කාර් එක physically customer deliver කරනවා. ඒක performance obligation එක. අනිත් එක තමයි periodically services ලබා දෙන්න ඕනේ කස්ටමර්ට. ඒක performance obligation එක. ඊළඟට ඒ අදාළ performance obligation එකට අදාළ price එක වටිනාකම තීරණය කරන්න ඕනේ. ඊළඟ අදියර තමයි ඒ හඳුනාගත් performance obligation එකට අදාළ වටිනාකම allocate කරන්න ඕනේ. හඳුනාගෙන වෙන් කරගන්න ඕනේ. අවසානයේදී ඒ අදාළ performance obligation එක satisfy වුණාට පස්සේ උදාහරණයක් විදිහට අපි කාර් එක කස්ටමර්ට ඩිලිවර් කරන වෙලාවට revenue එක recognize කරන්න අවශ්‍යයි. දැන් මේ ඕනෑම contract එකකට පොදු පියවර 5ක් තමයි අපි කතා කළේ. ඔයාලට අවශ්‍ය ඕනම contract එකක් මුලින්ම මේ පියවර 5ට වෙන් කර ගැනීම කරන්න ඕනේ. ඊළඟ ස්ලයිඩ් එකකින් කොන්ට්‍රැක්ට් එකක් හඳුනා ගැනීම කරමු. කොන්ට්‍රැක්ට් එකක් විදිහට හඳුනා ගන්න නම් පහත ක්‍රයිටීරියාස් ඉටු වෙන්න ඕනේ. පළවෙනි එක තමයි අදාළ පාර්ශව විසින් මේ කොන්ට්‍රැක්ට් එක අප්‍රූව් කරන්න ඕනේ. මේ අප්‍රූව් කිරීම ලිඛිතව, වාචිකව හෝ සාමාන්‍ය බිස්නස් ප්‍රැක්ටිස් එකේ විදිහට අප්‍රූවල් එක ලැබෙන්න පුළුවන්. දෙවෙනි කාරණාව තමයි ඒ අදාළ පාර්ශව විසින් rights of goods or services. ඒ කියන්නේ භාණ්ඩ හා සේවාවන් පිළිබඳ අයිතීන් හුමාරු වන ආකාරයේ කමියුනිකේට් කරලා එකඟතාවයට එළඹිලා තියෙන්න ඕනේ. තුන්වෙනි කාරණාව තමයි payment terms. ගෙවීම් සිදුවන ආකාරය හඳුනාගෙන කමියුනිකේට් කරලා අවසාන එකඟතාවයකට එළඹිලා තියෙන්න ඕනේ. හතරවෙනි කාරණය තමයි මේ කොන්ට්‍රැක්ට් එකකට වෙළඳ වටිනාකමක් තිබිය යුතුයි.
එහෙම නැත්නම් මේ කොන්ට්‍රැක්ට් එක වළංගු නැහැ. පස්වෙනි කාරණාව තමයි මේ කොන්ට්‍රැක්ට් එකට කන්සිඩරේෂන් ප්‍රයිස් එක. නියමිත කාලයේදී කලෙක්ට් කර ගැනීම, ලබා ගැනීමේ හැකියාව තියෙන්න ඕනේ. උදාහරණයක් විදියට කොන්ට්‍රැක්ට් එකට එළඹීමෙන් පසුව බයර් බෑන්ක්‍රප්ට් වුණොත්, කස්ටමර් බෑන්ක්‍රප්ට් වුණොත් මේ කොන්ට්‍රැක්ට් ටර්ම්ස් නැවත ඉවැලුවේට් කරලා බලන්න ඕනේ. මේ කොන්ට්‍රැක්ට් එක තවදුරටත් වළංගුද කියලා. මොකද කස්ටමර් බෑන්ක්‍රප්ට් වුණාට පස්සේ මේ කොන්ට්‍රැක්ට් එකට වළංගුතාවයක් නැති වෙන්න පුළුවන්. අවසාන කරුණ තමයි ඉතාම වැදගත්. ඒ කියන්නේ මේ කොන්ට්‍රැක්ට් එකේ පාර්ශ්වවලට නීතිමය අයිතීන්, legal enforceable rights තියෙන්න ඕනේ. උදාහරණයක් විදිහට ගත්තොත් කස්ටමර්ට තමන් මුදල් ගෙවූ පසු goods or services ලබා ගන්න අයිතියක් තියෙන්න ඕනේ. ඒ වගේම මේකේ සෙලර්ට තමන් භාණ්ඩ හා සේවාවන් නිකුත් කරාට පස්සේ තමන්ට කන්සිඩරේෂන් එක කිසිම ඕනෑම අවස්ථාවකදී ලබා ගැනීමේ හැකියාව තියෙන්න ඕනේ. අපි කොන්ට්‍රැක්ට් එකක් හඳුනගත්තා. ඊළඟට කොන්ට්‍රැක්ට් කම්බිනේෂන් එකක් කියන්නේ මොකක්ද කියලා හඳුනගනිමු. එන්ටිටි එකට පුළුවන් කොන්ට්‍රැක්ට් දෙකක් හෝ කීපයක් එකම කස්ටමර් කෙනෙකුට සමාන කාල සීමාවන් වලදී සිදු කරන්න. එතකොට මේ කොන්ට්‍රැක්ට් සියල්ලම එකට එකතු කරලා එක කොන්ට්‍රැක්ට් එකක් විදියට රෙකග්නයිස් කරන්න පුළුවන් වෙන්නේ පහත කරුණු සැටිස්ෆයි වෙනවා නම් පමණයි. පළවෙනි කාරණාව තමයි කොන්ට්‍රැක්ට් එක සිංගල් කමර්ෂල් ඔබ්ජෙක්ටිව් එකක්. තනි වෙළඳ භාණ්ඩයක් හෝ සේවාවක් ලෙස කස්ටමර්ට ලබා දෙන්න හැකියාව තියෙනවා නම්. දෙවෙනි කාරණාව තමයි මේ එක කොන්ට්‍රැක්ට් එකකට අදාළ අගය, ප්‍රයිස් එක ගෙවීම තීරණය වෙන්නේ අනිත් කොන්ට්‍රැක්ට් එක සම්පූර්ණ කිරීම මත නම්. උදාහරණයක් විදියට අපි අපාර්ට්මන්ට් එකක් කන්ස්ට්‍රක්ට් කරනවා. එක කොන්ට්‍රැක්ට් එකක්. ඊට පස්සේ ඒකේ ඉන්ටීරියර් ඩිසයින් එක තවත් කොන්ට්‍රැක්ට් එකක් විදියට අපි ලබා ගන්නවා. එහි ප්‍රයිස් එක පේ කරන්න නම්, ඉන්ටීරියර් ඩිසයින් එකේ ප්‍රයිස් එක පේ කරන්න නම් අපාර්ට්මන්ට් එක හදලා ඉවර වෙන්න ඕනේ. දැන් මේ කොන්ට්‍රැක්ට්ස් වලට වෙන වෙනම එළඹුණත් ඉන්ටීරියර් ඩිසයින් එකේ ප්‍රයිස් එක පේ කරන්න කලින් කොන්ට්‍රැක්ට් එක සම්පූර්ණ කිරීම අවශ්‍ය නිසා මේ කොන්ට්‍රැක්ට්ස් දෙකම තනි කොන්ට්‍රැක්ට් එකක් විදියට රෙකග්නයිස් කරන්න පුළුවන් කියලා ස්ටෑන්ඩඩ් එකේ කියනවා. තුන්වෙනි කාරණාව තමයි මේ කොන්ට්‍රැක්ට් සියල්ලම satisfaction of single performance obligation එකක් විදියට සලකන්න හැකියාව තියෙනවනේ. උදාහරණයක් විදියට අපි ඉලවේටර් කොන්ට්‍රැක්ට් එකකට එළඹෙනවා. දැන් මේකේ මේන් performance obligation එක තමයි fixing elevator එක. කියන්නේ elevator එක සවි කරන්න. ඊට අමතරව providing services. elevator එක සවි කරන්න services ලබා දෙන්න ඕනි. එතකොට මේක contracts දෙකක් විදියට එළඹුණත් performance obligation දෙකක් වුණත් මේ service එක නැතුව entity එකට elevator එක පාවිච්චි කරන්න බෑ. මේ වගේ වෙලාවක මේ performance obligations දෙකම contracts දෙකම තනි performance obligation එකක් විදියට එමත් නැත්නම් තනි contract එකක් විදියට consider කරන්න පුළුවන් කියලා ස්ටෑන්ඩඩ් එකේ කියලා තියෙනවා. අපි ඊළඟ ස්ලයිඩ් එකෙන් කතා කරමු contract modification එකක් කියන්නේ මොකක්ද කියලා. contract modification එකක් mainly ඇති වෙන්නේ contract scope එක සහ price එක වෙනස් වුණාම. මේ නිසා අලුත් legal enforceable rights ඇති වෙන්න පුළුවන්. නැත්නම් enforceable rights වෙනස් වෙන්න පුළුවන්. මොඩිෆිකේෂන් එක නිසා අපි බලන්න ඕනි අපි වෙනමම කොන්ට්‍රැක්ට් එකකට යන්න අවශ්‍යද නැත්නම් ඒ කොන්ට්‍රැක්ට් එකම කන්ටිනියු කරන්න පුළුවන්ද කියලා. ස්ටෑන්ඩඩ් එකේ ස්පෙસિෆයි කරලා තියෙනවා සෙපරේට් කොන්ට්‍රැක්ට් එකකට යන්න නම් පහත කරුණු ඉටු වෙන්න ඕනි කියලා. පහත අවස්ථාවලදී විතරයි සෙපරේට් කොන්ට්‍රැක්ට් එකට යන්න පුළුවන් කියලා. පළවෙනි කාරණාව තමයි additional promise goods or services are distinct. ඒ කියන්නේ අලුතෙන් ඇතිවෙන goods or services distinct වෙන්න ඕනේ. ඒ කියන්නේ separable වෙන්න ඕනේ. කලින් කොන්ට්‍රැක්ට් එකෙන් separate වෙනවා නම් separate කොන්ට්‍රැක්ට් එකකට යන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තොත් අපි shopping mall එකක් construct කරගෙන යනකොට client කියනවා අපිට car park එකකුත් හදලා ඕනි කියලා. එතකොට
අපේ shopping mall එක car park එකකින් separable, distinct වෙනමම හඳුනා ගන්න පුළුවන්. ඒ නිසා අපි shopping mall එක contract එකක් විදියට car park එක තවත් contract එකක් විදියට separate contract එකක් විදියට car park එක recognize කරන්න පුළුවන් කියලා කියන්නේ. මේ නිසා අනිත් කාරණාව තමයි consideration එක reflect වෙනවා stand alone selling prices. ඒ කියන්නේ shopping mall එකේ සහ car park එකේ මේ වගේ වෙලාවක consideration separable කරන්න පුළුවන්. ඒ කියන්නේ car park එකේ price එක වෙනම හඳුනා ගන්න පුළුවන්. shopping mall එකේ price එක වෙනමම හඳුනා ගන්න පුළුවන්. ඒ කියන්නේ අලුතෙන් ඇතිවන goods or services වල consideration එක වෙනමම හඳුනා ගන්න පුළුවන්. ඒ prices ඒ වත්කම් දෙකටම බෙදලා වෙන වෙනම හඳුනා ගන්න පුළුවන්. ඒ නිසා separate contract එකක් විදියට මේ අලුතෙන් ඇතිවෙන goods or services වෙනම contract එකක් විදියට හඳුනා ගන්න පුළුවන් කියලා කියන්නේ. ඊළඟට modification එක separable නැත්තම් separate contract එකක් විදියට හඳුනා ගන්න බැරි අවස්ථාවන් තියෙනවා. උදාහරණයක් විදියට delay penalties. අපි construction work එකක් කරනවා අවුරුදු 2කින් ඉවර වෙන්න ඕනේ කියලා agree වෙලා. නමුත් අපිට ඉවර කරන්න බැරි වුණ නිසා අපිට penalty එකක් දඩ මුදලක් ගෙවන්න වෙනවා customer ට. මේ නිසා contract price එකට බලපෑමක් ඇති වෙනවා. ඒ නිසා contract modification එකකට යන්න වෙනවා. නමුත් මේ penalty එක නිසා contract එක separable විදියට අඳුන ගන්න පුළුවන්. මේ penalty එක contract එකෙන් construction contract එකෙන් separable විදියට recognize කරන්න පුළුවන්ද වෙනම contract එකකින්? එහෙම කරන්න බැහැනේ. ඒ නිසා මේක distinct goods or services එකක් නෙමෙයි, separable goods or services නෙමෙයි. ඒ නිසා separate contract එකකට යන්න අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ. ඊළඟ ස්ලයිඩ් එකෙන් අපි කතා කරමු identification of the performance obligation. ඒ කියන්නේ performance obligation එකක් identify කරන්නේ කොහොමද කියලා. අපි කලින් ස්ලයිඩ් එකෙත් කතා කරා performance obligation එකක් කියන්නේ අපි contract එකක අපි එකඟ වූ භාණ්ඩ හෝ සේවා නැත්නම් ක්‍රියාකාරකම්. ස්ටෑන්ඩඩ් එකේ පහත සඳහන් ආකාරයට තමයි performance obligations හඳුන්වලා තියෙන්නේ. goods or services එහෙම නැත්නම් bundle of goods or services that are distinct. ඒ කියන්නේ separable කරන්න පුළුවන් goods or services නැත්නම් bundle of goods or services. එහෙම නැත්නම් series of distinct goods or services. දැන් අපි කතා කරොත් examples of distinct goods or services කියන්නේ sale of goods produced by an entity. entity එකකින් නිෂ්පාදනය කරන ලද භාණ්ඩ හෝ සේවා විකුණනවා නම් එහෙම නැත්නම් resale of goods purchased by an entity. ආයතනය විසින් වැළඳීගත් භාණ්ඩ හෝ සේවා නැවත විකිණීම් කරනවා නම්. අපි ඊළඟ ස්ලයිඩ් එකෙන් කතා කරමු transaction price එක determine කරන්නේ කොහොමද කියලා. මේ transaction price එක equal වෙන්න පුළුවන් fair value එකට. fair value එක consider කරනකොට variable amount and fixed amount කියන categories consider කරන්න පුළුවන්. standard එකේ කියනවා අපි transaction price එකක් තීරණය කරද්දී consider කරන්න ඕන factors කරුණු කීපයක් තියෙනවා. පළවෙනි එක තමයි variable consideration. price එක ඇතුලේ variable component එකක් තියෙන්න පුළුවන්. උදාහරණ කිව්වොත් discounts, rebates, ප්‍රතිදානයන්, penalties, දඩ මුදල්. එතකොට contract price එක discounts, rebates නිසා අඩු වෙන්න පුළුවන්. penalties නිසා contract price එක වැඩි වීමක් වෙන්න පුළුවන්. ඊළඟට significant financing component එකක් තිබුණොත් ඒ කියන්නේ අපි යම් asset එකක් customer කෙනෙකුට deliver කරා. නමුත් ඒ සඳහා වන consideration එක අපිට ලැබෙන්නේ තව අවුරුදු 2කින් නම් ඒ වගේ වෙලාවක අපේ contract price එක තීරණය කරනකොට ඒ receipt amount එකේ time value of money අපි consider කරන්න ඕනේ. practically කිව්වොත් අපි අවුරුදු 2කින් ලැබෙන මුදල අද වටිනාකමට ගෙන revenue එක විදියට discount කරලා හඳුනා ගන්න ඕනේ.
දැන් මෙහිදී රිසිට් ඩිස්කවුන්ට් කරන්න ඕන වෙන්නේ entity එකේ interest rate of implicit rate එකෙන්. අපි සිංහලෙන් කිව්වොත් අපි මුදලේ කාල වටිනාකම තීරණය කරන්නේ. අන්නේ දේ තමයි මෙතනදී කරන්නේ. ඊළඟට non cash consideration. කියන්නේ මුදල් නොවන ලැබීම් තියෙනවා නම් ඒ මුදල් නොවන ලැබීමුත් fair value එකට තමයි consider කරන්න ඕනේ. fair value එක determine කරන්න අමාරු අවස්ථාවල indirect standalone prices. ඒ කියන්නේ එහා සමාන වත්කම open market එකේ ගන්නවා නම් ඒ වටිනාකම අරගෙන අපි transaction price එක තීරණය කරන්න ඕනේ. ඊළඟට consideration payable to customers. ඒ කියන්නේ කස්ටමර්ට තවත් amounts ගෙවන්න තියෙනවා නම් අපි ඒ දේවලුත් transaction price එක consider කරද්දී තීරණය කරන්න ඕනේ. උදාහරණයක් විදිහට ගත්තොත් අපි customer කෙනෙකුට vouchers coupons issue කරලා තියෙනවා නම් ඒ දේවලුත් consider කරලා තමයි transaction price එක තීරණය කරන්න කියලා ස්ටෑන්ඩඩ් එකේ කියලා තියෙන්නේ. අපි මේ ස්ලයිඩ් එකෙන් කතා කරමු කොහොමද transaction price එක performance obligations වලට allocate කරන්න කියලා. ස්ටෑන්ඩඩ් එකේ කියනවා transaction price should allocate in proportionate to the standalone selling prices. ඒ කියන්නේ transaction price එක allocate කරන්න අවශ්‍ය වෙන්නේ standalone selling prices market prices වල proportionate අගයට. අපි මේ ගැන උදාහරණයකිනුත් කතා කරමු. standalone selling prices කියන්නේ මොනවද? standalone selling price එකක් කියන්නේ market එකකින් මේ goods or services ගන්න ඕනේ open market price එක. තව දුරටත් standard එකේ කියනවා මේ standalone selling prices determine කරනවා නම් consider කරන්න ඕනේ observable selling prices. ඒ කියන්නේ ඒ asset එකේ fair value එක directly මයින්න පුළුවන් නම් එයාගේ එහෙම නැත්නම් ඒ හා සමාන වත්කමක් market එකෙන් ගන්න පුළුවන් නම් ඒ observable selling prices. එහෙමත් නැත්නම් market price එක estimate කරන්න කියලා කියනවා. ඒ estimate කරද්දී consider කරන්න ඕනේ මේ පහත සඳහන් කරුණු. market condition, market එකේ fair value එක determine කරද්දී සැලකන්න ඕන කරුණු, entity specific factors. ඒ කියන්නේ උදාහරණයක් විදිහට entity එකේ risk එක, information of the customer. මේක පාවිච්චි කරන customer ගේ information අනුවත් fair value එක තීරණය කරන්න පුළුවන්. මම හිතනවා ඔයාලට පැහැදිලි වෙන්නේ නැති කියලා. අපි මේ ස්ලයිඩ් එකෙන් කතා කරමු recognition of revenue. revenue එක recognize කරන්නේ කොහොමද කියලා. ස්ටෑන්ඩඩ් එකේ කියන්නේ revenue එක recognize කරන්න කියලා performance obligations satisfy වුණාම. ඒ කියන්නේ goods or services customer ට transfer වෙනකොට එහෙම නැත්නම් customer ට goods or services වල control එක transfer වෙනකොට revenue එක recognize කරන්න පුළුවන් කියලා ස්ටෑන්ඩඩ් එකේ කියන්නේ. performance obligation satisfy වෙන අවස්ථාවන් එහෙම නැත්නම් control එක satisfy වෙන අවස්ථාවන් දෙකක් තියෙනවා ස්ටෑන්ඩඩ් එකේ හඳුන්වලා දීලා. පළවෙනි එක තමයි performance obligation satisfied over the time. එහෙමනම් revenue එක recognize කරන්න පුළුවන් over the time. ඒ කියන්නේ අපේ contract period එක පුරාම අපිට revenue එක recognize කරන්න පුළුවන්. උදාහරණයක් විදියට අපි කලින් ස්ටෑන්ඩඩ් එකේ construction contracts account කරන්න stage of completion method එකට අපි accounts කරා. අන්න ඒ ආකාරය තමයි මේ over the time revenue recognition කියලාත් කියන්නේ. දැන් මේ සඳහා ප්‍රධානම කාරණය තමයි control එක transfer වෙන්න ඕනේ customer ට at the beginning of the contract එකේ මුලදීම. entity එකට මේ සඳහා enforceable rights නීතිමය අයිතියක් තියෙන්න ඕනේ contract price එක contract එක මුලදීම හෝ contract එක පුරාම price එක collect කරගන්න. මේ හා සමගම customer ට එහා සමානම අයිතියක් තියෙන්න ඕනේ simultaneously goods or services consume කරන්න. ඒ කියන්නේ contract period එක පුරාම මේ එයාලා මිලදී ගත්ත වත්කම පාවිච්චි කරන්න අයිතිය තියෙන්න ඕනේ. අනිත් ආකාරය තමයි performance obligation satisfied at the point of time. ඒ කියන්නේ customer ට control එක transfer වෙන අවස්ථාවේදී තමයි
රෙවෙනියු එක අඳුරගන්න පුළුවන් වෙන්නේ. ස්ටෑන්ඩඩ් එකේ කියනවා එකට උදාහරණ කීපයක්. right for payment for the assets. අපි ලබා දීපු සේවාව හෝ goods වෙන්න පුළුවන්. ඒ සඳහා අපිට ගෙවීම ලබා ගන්න අයිති ඇති අවස්ථාවේදී අපිට රෙවෙනියු එක හඳුනා ගන්න පුළුවන්. මේවා හැම විටම එක් අවස්ථාවකදී සිදුවන සිදුවීම්. ඊළඟට has the legal title of the asset. ඒ කියන්නේ වත්කමේ නීතිමය අයිතියක් තියෙන්න ඕනේ. වත්කමේ නීතිමය අයිතිය අපි කස්ටමර්ට ට්‍රාන්ස්ෆර් කරන්න ඕනේ. උදාහරණයක් විදිහට අපි ඇපාර්ට්මන්ට් එකක් විකුණුවා. ඒ ඇපාර්ට්මන්ට් එක ඩිලිවර් කරන අවස්ථාවේ ඩීඩ් එක ඔප්පුව කස්ටමර්ට ලබා දෙනවා. ඊළඟට transferred physical possession of the asset. කස්ටමර්ට භෞතිකව අපි වත්කම හෝ සේවාව ලබා දෙන අවස්ථාවේ. අනිත් අවස්ථාව තමයි transferred risk and rewards of the asset. asset එකේ risk එක හරි reward එක හරි කස්ටමර්ට transfer වෙන වෙලාවෙදී. එහෙම නැත්නම් customer accept the assets. ඒ කියන්නේ කස්ටමර් එයාලා ඕඩර් කරපු ඇසෙට් එක හෝ සර්විස් එක අනුමත කරලා ලබා ගන්න අවස්ථාවේදී. මම හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා මේ revenue recognition points වලට. අපි ඊළඟට බලමු උදාහරණයක් කොහොමද transaction prices performance obligations වලට allocate කරන්නේ වෙන් කරන්නේ කියලා. දැන් මේ question එකේ කියනවා telecommunication package sales and free headset will be issued at the purchase for consideration of rupees 2500. Market price for telecommunication package is 2100 and headset is rupees 800. Calculate prices of performance obligation. දැන් telecommunication package එකක් විකුණනවා. ඒ හා සමගම free headset එකක් client issue කරනවා. මේක consideration contract price එක වෙන්නේ රුපියල් 2500යි. දැන් මේ telecommunication package එකක් විතරක් market එකෙන් ගන්නවා නම් market price එක වෙනවා රුපියල් 2100ක්. headset එකක් market එකෙන් මිලදී ගන්නවා නම් market price එක වෙනවා රුපියල් 800ක්. දැන් performance obligations වලට මේ contract price එක allocate කරන්න කියලා කියන්නේ. standard එකේ කිව්වා contract price එකට මේ selling prices allocate කරන්න ඕන standalone selling prices වල proportionate එකට. කියන අපි market එකකින් මේ asset එකක් ගන්නවා නම් අපි ගෙවන්න ඕන අගයන් වල proportionate අගයට තමයි හඳුනා ගන්න ඕනේ. අපි මුලින්ම calculate කරමු telecommunication package එකේ contract price එක standalone prices විදියට ගන්නේ කොහොමද කියලා. දැන් මේ මුළු contract එකේම price එක 2500ක් වුණා market එකේ මේ assets දෙකම ගන්නවා නම් රුපියල් 2100යි රුපියල් 800යි එකතුව වෙන්නේ රුපියල් 2900කට තමයි market එකේ මේ assets වෙන වෙනම ගත්තොත් ගෙවන්න ඕන එකතුව. දැන් total market price එක 2900කට telecommunication package එකේ market value එක 2100ක් නම් රුපියල් 2500ට අදාළ telecommunication package එකේ market price එක කීයද? රුපියල් 1810යි. ඒ වගේම අපි headset එකේ contract price එක වෙන් කරමු standalone selling price එකට. market එකේ මේ asset දෙකේම වටිනාකම රුපියල් 2900ක් නම් headset එක විතරක් market price එක වෙනවා රුපියල් 800ක්. එහෙමනම් රුපියල් 2500කට අදාළ headset එකේ වටිනාකම රුපියල් 690යි. මම හිතනවා ඔයාලට පැහැදිලි වෙන්න ඇති කියලා මේ standalone selling prices වෙන් කිරීම. අපි මේ slide එකෙන් බලමු. දැන් අපි කලින් කතා කරපු example 1 එකේ කොහොමද revenue recognition එක කරන්නේ නිවැරදිව ගිණුම්ගත කරන්නේ කොහොමද කියලා. දැන් මේ telecommunication package එක client ලබා දෙන්නේ contract price එක වන රුපියල් 2500 client ගෙවීම් කරලා telecommunication package එක ලබා ගන්න අවස්ථාවේදී. ඒ කියන්නේ දැන් මේ විකුණන කෙනාට contract price එක විකුණු මගිය ලබා ගැනීමේ අයිතිය තියෙන වෙලාවේ එහෙම නැත්නම් මේ physical possession of the asset client deliver කරන වෙලාවේ කියන්නේ telecommunication package එක client ලබා දෙන අවස්ථාවේ තමයි control එක pass වෙන්නේ. එතකොට ඒ සිදුවීම් සිදුවෙන අවස්ථාවේ at the point of time තමයි revenue එක recognize කරන්න කියලා standard එකේ කියන්නේ.
ඊළඟට අපි බලමු කොහොමද නිවැරදිව මේ රෙවෙනියු රෙකග්නිෂන් එක ගිණුම් ගත කරන්න කියලා. දැන් ක්ලයන්ට් ඇවිත් අපිට කෑෂ් හරි බැංක් වලින් හරි පේ කරනවා රුපියල් 2500ක්. එතකොට කෑෂ් හරි බැංක් හරි ඩෙබිට් වෙනවා රුපියල් 2500ක්. ඒ අවස්ථාවේ අපි ටෙලිකමියුනිකේෂන් පැකේජ් එක ක්ලයන්ට් ලබා දෙනවා. ඒ අනුව රෙවෙනියු ටෙලිකමියුනිකේෂන් පැකේජ් කියලා ආදායම් ගිණුම බැර වෙනවා රුපියල් 1810කින් අපි කලින් කොන්ට්‍රැක්ට් ප්‍රයිස් එක මාකට් ප්‍රයිසස් අනුව බෙදාගත්ත අගින්. ඊළඟට දැන් මේ කොන්ට්‍රැක්ට් එකේ කන්ඩිෂන් එකක් තියෙනවා ටෙලිකමියුනිකේෂන් පැකේජ් එක ක්ලයන්ට් අරන් පළවෙනි මාසික ගෙවීම සිදු කරන අවස්ථාවේ තමයි හෙඩ්සෙට් එක ක්ලයන්ට් ලබා දෙන්නේ. ඒතකොට හෙඩ්සෙට් එක තාම ක්ලයන්ට් අපි ඩිලිවර් කරලා ලබා දීලා නැහැ. එහෙනම් අපිට රෙවෙනියු එක අඳුන ගන්න බෑ මේ අවස්ථාවේදී. අපි කරන්නේ ක්ලයන්ට් ලබා දෙන අවස්ථාවේ අඳුන ගන්න අපි ලයබිලිටි account එකක් ක්‍රියේට් කරනවා unbill revenue. තාමත් බිල් කරලා නැති ආදායම් කියලා අපි ලයබිලිටි account එක ක්‍රෙඩිට් කරනවා රුපියල් 690කින් අපි මාකට් ප්‍රයිසස් අනුව හෙඩ්සෙට් එක බෙදාගත්තු වගේ. ඊළඟට පළවෙනි මාසික ගෙවීම සිදු කරලා ක්ලයන්ට් හෙඩ්සෙට් එක ලබා ගන්න එනවා. ඒ වෙලාවේ අපේ unbill revenue එක අපි ඩෙබිට් කරනවා liability account එක ඩෙබිට් කරන රුපියල් 690කින්. එතකොට මේ තාමත් බිල් කරලා නැති ආදායම් ගිණුම ක්ලෝස් වෙලා වැහිලා යනවා. ඊළඟට හෙඩ්සෙට් එක අපි දෙන අවස්ථාවේදී revenue එක ආදායම හෙඩ්සෙට් එකේ අඳුන ගන්නවා රුපියල් 690ක් බැර කරලා ක්‍රෙඩිට් කරලා. දැන් අපි මේ සඳහා තව උදාහරණයක් ගත්තොත් අපි කා එකක් විකුණනවා. එතකොට මේ කා එකේ කොන්ට්‍රැක්ට් ප්‍රයිස් එක ගිවිසුම් මග රුපියල් මිලියන 2ක්. හැබැයි මේ කා එකේ සර්විසස් කරන්න ඕනේ. ඒ කියන්නේ මාස 3කින් කාර් එක විකුණලා සර්විසස් ෆ්‍රී ලබා දෙනවා කස්ටමර්ට. එතකොට මේ කස්ටමර්ට කා එක ලබා දෙන්නේ මාකට් ප්‍රයිස් එක රුපියල් 1.5කට නම් මිලියන 1.5 මිලියන්ස් වලට නම් සර්විසස් වලගේ මාකට් ප්‍රයිස් එක අනුව 0.5 මිලියන් මිලියන 0.5ක් වෙනවා. එතකොට අපි මුලින්ම ක්ලයන්ට්ගෙන් සල්ලි ගන්නවා මිලියන 2ක්. එතකොට බැංක් එක ඩෙබිට් වෙනවා මිලියන 2කින් රෙවෙනියු කාර් එක විකුණන අවස්ථාවේදී කාර් එක විකිණීමේ ආදායම රුපියල් මිලියන 1.5ක් බැර වෙනවා ක්‍රෙඩිට් වෙනවා. හැබැයි මේ ෆ්‍රී සර්විසස් අපි තාම ක්ලයන්ට් ලබා දීලා නැහැ. ඒ නිසා unbilled revenue car තාමත් බිල් කරලා නැති කා එකේ සර්විසස් වල රෙවෙනියු එක කියලා අපි liability account එකක් ක්‍රියේට් කරලා මිලියන 0.5 ක්‍රෙඩිට් කරනවා. ඊළඟට තව මාස 3කින් කස්ටමර් ෆ්‍රී සර්විස් එක ගන්න එනවා. ඒ අවස්ථාවේදී අපි unbilled revenue car services කියන account එක ඩෙබිට් කරනවා මිලියන 0.5කින් client service එක ලබා ගන්න නිසා අපි මේ අවස්ථාවේදී revenue services car කියලා මිලියන 0.5කින් ආදායම වැර කරනවා අපේ ගිණුම් වල. මොකද අපි ෆ්‍රී සර්විස් එක ක්ලයන්ට් ලබා දෙන අවස්ථාවේදී තමයි රෙවෙනියු එක අඳුන ගන්න වෙන්නේ. ඒ නිසා තමයි අපි unbilled revenue කියලා liability account එකක් ක්‍රියේට් කරලා මේක ගිණුම්ගත කළේ. දැන් ඔයාලට පැහැදිලි වෙන්නේ නැති අපි කලින් ස්ටෑන්ඩඩ් එකේ මේ ෆ්‍රී සර්විසස් ෆ්‍රී ගුඩ්ස් or සර්විසස් ඉෂුව කරන ඒවා අපි ගිණුම්ගත කරේ නැහැ. මොකද ඒව වල කොස්ට් එක සර්විස් වල කොස්ට් එක හෙඩ්සෙට් එකේ කොස්ට් එක අපේ කොස්ට් ඔෆ් සේල්ස් ඇතුලේ අපි අන්තර්ගත වුණානේ. ඒ නිසා accounts වලට යම්කිසි impact එකක් බලපෑමක් ඇති වෙනවා මේ revenue එක හඳුනා නොගැනීම නිසා. අන්න ඒ වගේ බලපෑම් ඉවත් කරන්න තමයි මේ SLFRS 15 account එක හඳුන්වලා දීලා තියෙන්නේ. එතකොට මේ අලුත් ස්ටෑන්ඩඩ් එකේ SLFRS 15 වල අපි යම්කිසි free goods or services issue කරා නම් free issue කරත් ඒවයි market price එක fair value එක base කරගෙන අපි නිවැරදිව ආදායම් revenue අගය determine කරන්න ඕනේ කියලා තමයි ස්ටෑන්ඩඩ් එකේ කියන්නේ. අපි මේ ස්ලයිඩ් එකෙන් බලමු තව උදාහරණයක්. මේ question එකේ කියනවා AB කම්පැනි එකට construction contract එකකට agree වෙලා තියෙනවා asset එකක් construct කරන්න. යම්කිසි වත්කමක් bill කරන්න හදන්න. එතකොට මේ customer මුලින්ම pay කරලා තියෙනවා මූලික ගෙවීමක් initial deposit එකක්. දැන් මේ contract එකේ කියනවා ගිවිසුමේ කියනවා මේ deposit එක refund කරන්න. නැවත ගෙවන්නේ AB කම්පැනි එකට මේ asset එක construct කරන්න හදන්න නියමිත කාලයේදී හදාගන්න බැරි වුණොත් විතරයි කියලා.
එතකොට ඉතිරි මුදල් remaining balance එක මේ වත්කම කන්ස්ට්‍රක්ට් කරාට පස්සේ කන්ස්ට්‍රක්ෂන් ප්‍රොජෙක්ට් එක ඉවර වුණාට පස්සේ තමයි AB කම්පැනි එකට ගෙවන්නේ. හැබැයි කස්ටමර් අවසන් ගෙවීම පැහැර හැරියොත් දැන් මේ කන්ස්ට්‍රක්ෂන් ප්‍රොජෙක්ට් එක ඉවර වුණාට පස්සේ කස්ටමර් ගෙවීම පැහැර හැරියොත් මේ AB කම්පැනි එකට පුළුවන් ඉනිෂියල් ඩිපොසිට් එක මුලින්ම ගෙවපු මූලික ගෙවීම මේ ඩිපොසිට් එක රිටේන් කරන්න, හෝල්ඩ් කරන්න. ඒ කියන්නේ AB කම්පැනි එකට මේ ඉනිෂියල් ඩිපොසිට් එක ගෙවීම නොකර තියාගන්න පුළුවන්. දැන් මෙහිදී ක්වෙස්චන් එකේ කියන ඉවැලුවේට් කරන්න ඕනේ කියලා නිවැරදි ගිණුම් කරන ක්‍රම. දැන් මෙහිදී මුලින්ම බලන්න ඕනේ අපි රෙවෙනියු එක රෙකග්නයිස් කරන්න ඕනේ over the period ද එහෙම නැත්නම් at the point of time ද කියලා. දැන් over the period revenue recognize කරද්දී අපි කලින් ස්ලයිඩ් එකේ කතා කරා AB කම්පැනි එකට තියෙනවා නම් legal enforceable rights at the beginning හෝ ගිවිසුම් කාල සීමාව පුරාම මේ contract price එක. ඒ කියන්නේ ගිවිසුම් අගය කලෙක්ට් කරගන්න, එකතු කරගන්න නීතිමය අයිතියක් තියෙනවා නම් මේ contract එක මේ ගිවිසුම over the period ආදායම හඳුනා ගන්න පුළුවන්. දැන් මෙහිදී legal enforceable right එකක් තියෙනවද? මොකද AB කම්පැනි එකට නියමිත කාල සීමාවෙදී මේ කන්ස්ට්‍රක්ෂන් ප්‍රොජෙක්ට් එක ඉවර කරගන්න බැරි වුණොත් මේ ඉනිෂියල් ඩිපොසිට් එක ගෙවන්න ඕනේ. එහෙමත් නැත්නම් කස්ටමර් මේ කන්ස්ට්‍රක්ෂන් ප්‍රොජෙක්ට් එක ඉවර වුණාට පස්සේ ඒ අදාළ අවසන් ගෙවීම් සිදු කරේ නැත්නම් AB කම්පැනි එකට තියාගන්න පුළුවන් වෙන්නේ මූලික ගෙවීම් විතරයි. ඉතුරු කොන්ට්‍රැක්ට් ප්‍රයිස් එක, ඒ කියන්නේ ගිවිසුම් අගය එකතු කරගන්න AB කම්පැනි එකට නීතිමය බලයක් නැහැ. එහෙමනම් at the beginning වුණත් මේ කන්ස්ට්‍රක්ෂන් කොන්ට්‍රැක්ට් එක පුරාම වුණත් AB කම්පැනි එකට නීතිමය අයිතියක් legal enforceable right එකක් නැහැ මේ remaining consideration එක ලබා ගන්න. ඉතිරි ගෙවීම් ලබා ගන්න. ඒ නිසා මේ ස්ටෑන්ඩඩ් එකේ විදියට මේ ක්වෙස්චන් එකේදී AB කම්පැනි එකට ආදායම හඳුනා ගන්න බෑ over the period. මොකද AB කම්පැනි එකට මොන දේ වුණත් රිටේන් කරගන්න, හෝල්ඩ් කරගන්න පුළුවන් ඉන්නේ එයාලට ලැබුණු ඉනිෂියල් ඩිපොසිට් එක පමණයි. දැන් උදාහරණයක් විදියට දැන් කස්ටමර් මේ කන්ස්ට්‍රක්ෂන් ප්‍රොජෙක්ට් එක අවසානයේදී ගෙවීම් කිරීම පැහැර හැරියොත් අපි over the period අද ඉඳලම කොන්ට්‍රැක්ට් එක ආරම්භයේ ඉඳලම අපි ආදායම හඳුනාගත්තොත් අපිට ලැබෙන්නේ නැති ආදායමක් අපි දැම්ම ඉඳලා ගිණුම්ගත කරලා තියෙනවා. එතකොට එහි වැරදීමක් තියෙනවා. ඒ නිසා මේ කොන්ට්‍රැක්ට් ප්‍රොජෙක්ට් එක අවසාන වෙලා කස්ටමර් ඇක්සෙප්ට් කරලා කස්ටමර්ට ට්‍රාන්ස්ෆර් වුණාට පස්සේ තමයි මේ කොන්ට්‍රැක්ට් ප්‍රොජෙක්ට් එකේ රෙවෙනියු එක. ඒ කියන්නේ මේ ආදායම හඳුනා ගන්න පුළුවන් වෙන්නේ මේ කන්ස්ට්‍රක්ට් කරපු වත්කම කස්ටමර් අනුමත කරලා කස්ටමර් ගෙවීම් සිදු කරන අවස්ථාවේදී පමණයි. ඒ කියන්නේ at the point of time තමයි මේ රෙවෙනියු එක රෙකග්නයිස් කරන්න පුළුවන් වෙන්නේ. අපි කලින් ස්ටෑන්ඩඩ් එකේ කන්ස්ට්‍රක්ෂන් ප්‍රොජෙක්ට්ස් account කරා වගේ stage of completion method එකට මෙහි රෙවෙනියු එක රෙකග්නයිස් කරන්න බෑ. ආදායම් හඳුනා ගන්න බෑ. එහෙමනම් අපි at the point of time කස්ටමර් මේ කන්ස්ට්‍රක්ෂන් ඇසෙට් එක අනුමත කරලා මුදල් ගෙවන අවස්ථාවේදී මේ කොන්ට්‍රැක්ට් පීරියඩ් එක අවසානයේදී තමයි අපිට ආදායම හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. මම හිතනවා ඔයාලට මේ ක්වෙස්චන් එකත් පැහැදිලි වෙන්න ඇති කියලා. අපේ වීඩියෝ එක බලලා ඔයාලට ගැටලු ප්‍රශ්න තියෙනවා නම් අපිට කමෙන්ට් කරන්න. අපි ඊළඟ වීඩියෝවක් තුලින් හමු වෙමු. අපේ මේ වීඩියෝ එක බලලා ඔයාලා යම්කිසි අදහසක් ගත්තා නම් අපිට සබ්ස්ක්‍රයිබ් කරන්න.